අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් අද දවසේදී අපි වඩාත් විශේෂිත මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. දැන් පහුගිය කාලයේදී වැඩිපුරම කතා බහ සිද්ධ කළේ කොරෝනාව ගැන. හැබැයි දැන් කොරෝනාවත් අභිබවා ගිහිල්ලා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව මාතෘකාව කරලියට ඇවිල්ලා බොහෝ පක්ෂ විපක්ෂ අදහස් මතවාදයන් නැගෙනවා. මේ සියල්ල පිළිබඳව කතා කරන්න සුදුසුම චරිතය අපි අද දවසේදී 7 වෙනි පැය මැදිරියට එක්හසු කරගත්තා. අපි හඳුනා ගනිමු එතුමන් කවුරුන්ද කියන වග. මීට පෙර පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව කොළඹ නගර මේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ඒ නම පිළිබඳව මුලින්ම කතා බහ කරන්න ගත්තේ මෙතුමගේ කාලේ. එතුමන් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයා සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. සුබෝදෑසනක්. ජල සම්පාදන අමාත්‍යාංශයේ වත්මන් ලේකම්තුමන් විදිහට කටයුතු කරන්න එතුමන්. හැබැයි ජල සම්පාදන කටයුතු පිළිබඳව නෙවෙයි අද දවසේ අපි වැඩියෙන් කතා කරන්න සූදානම් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. ඔබතුමන්ගේ කාලේ තමයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව රටේ ජනතාව අතර මේ දැනුවත් භාවයක් ඇති වෙන්නේ. මුලින්ම සංකල්පයක් විදිහට ඉදිරිපත් වෙන්නේ. මොකද්ද හේතුව මේ වරාය නගරයක් ඇති කරන්න? මොකද්ද තියෙන වැදගත්කම? ඇතරම දසුන් දැන් ලංකාවේ බහුතරයක් දෙනා කතා කරනවා මේ අපේ රට අවුරුදු 72ක් තිස්සේ පාලනය කරපු කිසිම රාජ්‍ය නායකයෙක් මේ රට දියුණු කරලා නැහැ. ඒක දුප්පත්කමට අරගෙන ගිහිල්ලා රටේ මිනිස්සු පීඩාවට පත් කරලා විතරයි, යැපෙන මිනිස්සු විදියට පිරිසක් බවට පත් කරලා විතරයි කියලා. නමුත් 2014ට කලින් වකවානුව ඇතුලේ ඔබට මතක නම් රටේ වරායවල් හැදුවා, ගුවන් තොටුපළවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා. රටේ අභ්‍යන්තර භෞතික සම්පත් ඉතාම හොඳින් දියුණු කරලා සංවර්ධනය කරා. එතකොට මේ රටේ අභ්‍යන්තර භෞතික සම්පත් ටික සංවර්ධනය කරන ගමන් අපි වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනය කරගෙන ආවා. එතකොට ඒ වෙලාවේ 2010-2015 රජය අලුත් සංකල්පයක් ඉදිරිපත් කරා හබ් පහක්, කේන්ද්‍ර පහක් මේ රටේ ස්ථාපනය කරන්න. එතකොට මේ කේන්ද්‍ර පහෙන් දෙකක් නාවික සහ වාණිජ කියන කේන්ද්‍ර දෙක ඉතාම වැදගත් ලෙස මේ වරාය ගුවන් තොටුපළ අධිවේගී මාර්ග නිදහස් වෙළඳ කලාප සංචාරක කර්මාන්තය කියන ඔක්කොමත් එක්ක බැඳිලා තිබුණා. එතකොට අපිට අවශ්‍යතාවයක් තිබුණා මෙන්න මේ කේන්ද්‍ර දෙක ඉතාම සක්‍රියව ක්‍රියාත්මක කරන්න පුළුවන් වඩා සුදුසු තැනක් සොයාගන්න. ඒ වගේම ඒ වෙනකොට අදටත් එහෙම තමයි කොළඹ නගරය ඉතාම දැඩි ජනාකීර්ණ තැනක්. කොළඹ නගරේ මොනවත්වත් කරන්න ඉඩක් නැහැ. හදිස්සිය කොළඹ නගරය වෙනස් කරන්න ඕන කියලා හිතුවොත් අපිට කොළඹ නගරයේ තියෙන යම් යම් දේවල් වෙනස් කරලා අලුතෙන් ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියලා කිව්වොත් අපිට ඒකට විකල්ප කිසිම තැනක් නැහැ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ පහසුකම් ටික ස්ථාපනය කරන්න. ඉතින් ඔන්න ඔය කරුණු දෙක මත පදනම්ව තමයි මේ නගර සංකල්පය හැදෙන්නේ. එතකොට මේ නගර සංකල්පය හැදෙන කාල සීමාවේ අපි වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මේ පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් එක්ක දියකඩනයක් මූදට ඉදි වෙනවා. මේ ඉදි වෙන දියකඩනය නිසා කොළඹ වරායේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දැන් ඔය බටහිර පර්යන්තය, නැගිනහිර පර්යන්තය සහ දකුණු පර්යන්තය කියලා පර්යන්ත තුනක් තියෙන මේ ව්‍යාපෘතිය නිසා ස්වභාවිකවම ඒ ඉදිවෙච්ච දියකඩනයන් ගලු මෝදර පැත්තට අඩුම වශයෙන් හෙක්ටයාර 150ක විතර කොටසක් අවුරුදු 20ක් විතර යනකොට පිරෙන තත්ත්වයක් තිබුණා. එතකොට මේක ඇත්තට මේ කාලේ හිටපු ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවකට ආපු වෙලාවෙ කිව්වා අපිට මේ ස්වභාවිකව පිරෙන එක ඉක්මනට පුරවල මොනවා හරි කරන්න බැරිද කියලා. අන්න එහෙම ආපු සංකල්පයක් තමයි අපි අවසානයේ මේ වරාය නගරය දක්වා අරගෙන ගියේ. එතකොට අපි කරේ මේ ස්වභාවික පිරණ එක වෙනුවට කෘතිමව පුරවල මේ නගරය අර සාමාන්‍යයෙන් පිරෙනට වඩා ටිකක් වැඩිපුර තමයි මුලින් සැලසුම් කරේ. අපි හෙක්ටයාර 150ක් විතර නිකම් පිරෙන එක හෙක්ටයාර 220කට විතර තමයි මුලින් සැලැස්ම හැදුවේ. නමුත් හදලා ඉවර වෙනකොට මේක හෙක්ටයාර 269ක් දක්වා විශාල වුණා. මොකද හේතුව අර ඒ හැදෙනකොට මේ මූදේ තරංග ගමන් කරන ආකාරය, රළ හැසිරෙන ආකාරය, වැලි ගමන් කරන ආකාරය කියන ඒවත් එක්ක බැලුවාම අපිට ඒ හරි කොන්ටුවර්ස් පාවිච්චි කරේ නැත්නම් අවසානයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ඒ කාලේ මට මතකයි කිව්වා මේක හැදුවාම ලංකාව හොදගෙන යනවා, සමහර තැන් නැති වෙලා යනවා එහෙම කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් එක්වරක් සඳහන් කළා මේ සීගිරිය ගල කඩලවත් මේ පුරවන්න බැරි වෙන තත්ත්වයක් තියෙන කියලා. මේ ගොඩකිරීමත් හරි විශේෂිතයි. මේ ඇත්තටම දැන් මේ ගොඩකිරීමේ බහුතරයක් තියෙන්නේ වැලි. අපි කොහෙන්වත් ගල් ගෙනල්ලා පිරෙන්නේ නැහැ. එතුමා ඇත්තටම මට මතකයි කිව්වා මේ ලංකාවේ එතනින් එහාට මේ ගයක් හදා ගන්නවත් ගල් ටිකක් හොයාගන්න බැරි වෙන තත්ත්වයකට කියලා. මේ වගේ බුරු තමයි ජනගත කරලා
හැදුවේ. එතකොට හැබැයි මේ ව්‍යාපෘතිය ඊටාම සාධාරණව ඊටාම දීර්ඝකාලීන අධ්‍යයනයක් කරලා අපි මේක පටන් ගත්තා. එතකොට මේ පටන් ගැනීම තුල සුවිශේෂී අරමුණු රාශියක් තිබුණා. ඇත්තටම දැන් අපි ඔය හබ් එකක් ඒ කියන්නේ කේන්ද්‍රයක් ස්ථාපනය කරනවා කියන්නේ නජිත් ලොකු විපර්යාසයක්. දැන් අද ලෝකයේ සිංගප්පූරුව, ඩුබායි, හොංකොං තමයි මේ වෙනකොට ස්ථාපනය වෙලා තියෙන ප්‍රධානම පැරණිම කේන්ද්‍රස්ථාන 3. ඊට අමතරව අලුතෙන් හැදියමින් යනවා අබුඩාබි, වියට්නාම්, මැලේසියා වගේ රටවලුත් මේ විදියටම හැදෙනවා. ඉන්දියාවත් යම් මට්ටමකට යම් කලාප වෙන් කරලා අලුතෙන් මේ තැනට ඇවිල්ලා තියෙනවා. ලෝකේ ගත්තොත් මේ වගේ කලාප 5000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි රටක් විදියට ගත්තම තරඟ කරන්නේ කාත් එක්කද? අපි තරඟ කරන්නේ ලෝකයේ පැරණිම ස්ථාපනය වෙලා තියෙන කේන්ද්‍රස්ථාන 3ක් එක්ක. සිංගප්පූරුව, ඩුබායි, හොංකොං. එතකොට ඊට අමතරව නැගී එන තැනුත් මේ තරඟෙට එකතු වෙන. එතකොට මේ වගේ තැනකදී කරන ව්‍යාපෘති ගත්තාම මේකෙදී අපි සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක පෙර ක්‍රියාවලියක් සහ පසු ක්‍රියාවලියක් තියෙන. මේ නිෂ්පාදනය කිව්වට නිෂ්පාදනය කරපු පළියට වෙළඳපොළ ජය ගන්න බෑ. නිෂ්පාදනයට පෙර ක්‍රියාවලියේදී හුඟක් වෙලාවට මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික පෙළගස්සන එක, සැලසුම් කරන එක, මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට කොහොමද මේ බඩු ටික යවන්නේ, මොන ෆැක්ටරියට මේ ටික යවන්නේ කියලා ෆ්‍රන්ට් එන්ඩ් සර්විස් ටිකක් තියෙනවා. ඊට පස්සේ බෑක් එන්ඩ් සර්විස් ටිකකුත් තියෙනවා. මේක හැදුවට පස්සේ වෙළඳපොළ දක්වා යන. එතකොට මේ සර්විසස් සාමාන්‍යයෙන් කරන්නේ නිෂ්පාදනය කරන තැනම නෙමෙයි. දැන් අද හුඟක් වෙලාවට මේවා කරන්නේ ඩුබායි, සිංගප්පූරු, හොංකොං බේස් කරගෙන. හැබැයි මේවායේ බඩු නිෂ්පාදනය කරන්න ඉඩත් නෑ, සේවකයොත් නෑ, මුකුත් නෑ වැඩිය. නමුත් අර වැඩේ හසුරුවන එක ඒගොල්ලෝ කරනවා. එතකොට සියලුම මුදල් ගනුදෙනු, සියලුම සේවාවන් අර ස්ථාන හරහා තමයි channel වෙන්නේ. කියන්නේ හරහා තමයි ගමන් කරන්නේ. එතකොට විශාල ආර්ථික ක්‍රියාවලියක් මේ කේන්ද්‍ර හරහා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙඩ්ක්වාටර්ස්, ඒ කියන්නේ ලෝකයේ හුඟක් ආයතන තියෙනවා. තමන්ගේ ප්‍රධාන මූලස්ථාන වියදම් අධික වීම නිසා වියදම් අඩු පහසුකම් තියෙන සේවාව කරගෙන යන්න පුළුවන් තැන් වලට අරගෙන යනවා. එතකොට ඒ නිසා දැනට බහුතරයක් ලෝකයේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ සිංගප්පූරුවේ, හොංකොං වල සහ ඩුබායි රටේ. දැන් ටික වියට්නාමයට, මැලේසියාවටත් යනවා. එතකොට මෙන්න මේ වගේ අය දැන් ස්ථාපනය වෙලා ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් ලංකාවට ගේන්න නම් අපි ඒ අයට ලංකාවට එන්න කියලා ආරාධනා කරන්න නම් ඉන්න තැනට සාපේක්ෂව යම්කිසි ප්‍රතිලාභයක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒ අය එන්නේ නැහැ. දැන් ඔය රටවල් ආරම්භ කරපු අවස්ථාව ගත්තොත් දැන් ඩුබායි රට ගන්න. ඩුබායි රටේ තියෙන්නේ ශරියා නීතිය. හැබැයි ඩුබායි රටේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකේ තියෙන්නේ බ්‍රිටිෂ් ලෝ එක. බ්‍රිතාන්‍ය නීතිය තියෙන්නේ. ශරියා නීතිය තියෙන අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ මේ වගේ රටවල් ඒ නීතිය වෙනස් කරන්නේ නැහැ. ඊටාම දරුණු ලෙස ඒවත් එක්ක ගැලී ඉන්න කට්ටිය කියලානේ. හැබැයි මේකේ තියෙන්නේ බ්‍රිතාන්‍ය නීතිය. ඒ වගේම සිංගප්පූරුවේ තියෙන්නේ බ්‍රිතාන්‍ය නීතිය. හොංකොං වල තියෙන්නේ බ්‍රිතාන්‍ය නීතිය. ඊට අමතරව අලුතෙන් හැදිලා තියෙන ඉන්දියාව ගන්නකො. ඉන්දියාවේ තියෙනවා ගුජරාට් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ටෙක් සිටි කියලා. මේකේ තියෙන්නේ බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඇයි මෙහෙම කරලා තියෙන්නේ? ඒ කියන්නේ මේ ජාත්‍යන්තර ආයෝජකයෝ ගෙන්න ගන්න ඒගොල්ලන්ට පිළිගන්න පුළුවන් කැමති මේ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නීති රීති සහ පහසුකම් අපි සලස්සන්න ඕනේ. හැබැයි ඔය දැන් ඔබතුමා කියන කතාව ඇතුළත අපි අර විපක්ෂයෙන් නැගෙන ප්‍රබල චෝදනාවක් මේ රටේ නීතිය මේ කලාපයට දාලා වෙන්නේ වෙනම නීතියක් ක්‍රියාත්මක වෙලා. එහෙම ඉංගියක්ද ඔබතුමන් ඔය දෙන්නේ? නෑ, මම ඇත්තටම අපේ මේ සැලැස්මේ ඒ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන විදිය වෙනස්. මම මේ කතා කරගෙන එන්නේ අපි තරඟ කරන ජාත්‍යන්තරයේ තියෙන තත්ත්වය. එතකොට හැබැයි ඔය කිසිම කලාපයක් වෙනම රටක් විදියට ප්‍රකාශයට පත් කරලා නෑ. මේ දැන් මේවා මේ කලාප හැදිලා අවුරුදු 30 40 ගාණක් වෙනවා. මේ වගේ අයිතිය තියෙන්නේ රටට. ඒවා කළමනාකරන්නේ කරන්නේ රටින්. හැබැයි ඒ කලාපවලට වෙනම නීතියක් හදලා තියෙනවා. හොඳයි, අපිට මොහොතක් දෙන්න ප්‍රියබන්දු මහත්මයා. මේ අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැය සමගින්.
ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයාත් එක්ක. එතුමන් ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්තුමන්. හැබැයි ඊටත් එහාට ගිහින් එතුමන් මීට පෙර වරාය අධිකාරී සභාපතිතුමන් වශයෙන් කටයුතු කළා. ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘති ආරම්භ වෙන්නේ එතුමන්ගේ කාලේදී. නිසාම මේ ව්‍යාපෘතිය පිළිබඳව නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා ගන්න එතුමන් හැර වෙනත් කෙනෙක් නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අර ඔබතුමන් සඳහන් කරපු කාරණාව ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කරන්න ඕනේ. කොහොමද කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වරාය නගර මේ සංවර්ධන ව්‍යාපෘතිය? අපි දැක්කා විවිධ පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරනවා. මේ පනත් කෙටුම්පත පිළිබඳවත් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න. කොහොමද ඔබතුමන්ලා සැලසුම් කරලා තියෙන කළමනාකරණය කරන්නේ? ඇත්තටම දැන් මේ ව්‍යාපෘතිය ගත්තාම මං කිව්වා වගේ ඊටාම සංකීර්ණ ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පහසුකම් තියෙන ජාත්‍යන්තරයත් එක්ක තනග කරන්න පුළුවන් භෞතික සම්පත් ටිකක් ගොඩනැගෙන ජාත්‍යන්තරය හා තරඟ කරලා ඒ වෙළඳ ව්‍යාපාරය ලංකාවට අරගෙන එන්න පුළුවන් පරිසරයක් තමයි අපි මේක තුල හදන්න උත්සාහ කරන්නේ. එතකොට මෙවැනි නගරයක් කළමනාකරණය කරන්න මේ අපිට විශේෂ කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලන්න අපේ කොළඹ ගත්තොත් එහෙම දැන් අපි මේ කොළඹ නගරය අපි කළමනාකරණය කරනවා කොළඹ නගර සභාව හරහා. නමුත් අපිට තියෙන සමහර භෞතික ප්‍රශ්න විසඳ ගන්න මේ තියෙන තත්ත්වයටදී තමාරුයි. මේ හැදෙන නගරය අති දියුණු තාක්ෂණය අතින් ඉතාම දියුණු සැලසුම් කරණය අතින් ඉතාම දියුණු යටිතල පහසුකම් අතින් ඉතාම දියුණු ඒවා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වෙන ඉතා උස ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තියෙන නගරයක් මේ හැදෙන්නේ. එතකොට මේ වගේ නගරයක කළමනාකරණය කරන්න අවශ්‍ය පහසුකම් ටික ඒ නගරය කළමනාකරණය කරද්දී අවශ්‍ය වෙන නඩත්තු කටයුතු ටික කරගෙන යන එක. ඒ වගේම විශේෂයෙන් මේකේ තියෙනවා කෘතිම වෙරළක් තියෙනවා. ඒ වගේම කෘතිම මූදු ජලය තියෙන ඇල මාර්ගයක් තියෙනවා. එතකොට මේවා නඩත්තු කිරීම මේවා ඊටාම ඉහළ ප්‍රමිතියකට සිද්ධ වෙන්න ඕන. දැන් ලෝකේ වෙන රටකට ගියාම දකින්නේ කොයි විදියද ඒ තියෙන තත්ත්වයම අපි මේක ඇතුලේ කළමනාකරණය කරන්නේ. ඒ නිසා තමයි අපි ඒ කාලේ ඉඳන්ම සැලසුම් කරා මේක වෙනම කළමනාකරණ ඒකකයක් යටතට පත් කරලා මේක කළමනාකරණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් වරාය අධිකාරියේ පනතක් තියෙනවා. මේ පනතෙන් වරාය අධිකාරියට ලබා දීලා තියෙන බලතල ගත්තාම සාමාන්‍යයෙන් භූමි ප්‍රමාණය පළාත් සභා පනතටවත් වැටෙන්නේ නැහැ. පළාත් සභා පනතෙන්වත් ආවරණය වෙන්නේ අපේ භූමිය සම්බන්ධයෙන් කළමනාකරණය කිරීම, බදු දීම, විකිණීම සියල්ල කරන්න වරාය අධිකාරියේ පනතෙන් වරාය අධිකාරියට බලය දීලා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරී පනත ගත්තාම ඒකෙත් ඔය සියලු බලතල දීලා තියෙනවා. ආයෝජන මණ්ඩල පනත ගත්තොත් එහෙම ඒ කලාපයක් ඇතුලේ නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට කිසිම වගකීමක් නැහැ. ඒක සම්පූර්ණම කළමනාකරණය කරන්නේ, පාලනය කරන්නේ ඒ නීතිය යටතේ. එතකොට මේක මේ අලුත් දෙයක් නෙමෙයි. දැන් අපි වරාය රිපෝට් එකක් විදියට ගැසට් කරා. අලුතෙන් පනතක් ගෙනල්ලා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය සක්‍රිය කරන්න, වටිනාකම එකතු කිරීම, ලංකාව නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණ ඇතුව එහෙම කරා. එතකොට ඒ දේවල් දැන් මෙච්චර කල් ක්‍රියාත්මක වෙනවා. කවුරුත් වෙනම රටක් හැටියට වරාය අධිකාරිය වෙනම රටක් හැටියට ප්‍රකාශයට පත් කරනවා කියනවා වගේ සරල කාරණා මං හිතන්නේ කවුරු හරි කතා කරනවත් ඇහුණද කියලා. මේක ඇත්තටම මේ දේශපාලන අරමුණු මේ ව්‍යාපෘති වලට ආවහම වෙන දෙයක්. හැබැයි උතන මේ තියෙන තත්ත්වය වෙනස්. අර මේ බොහෝ දෙනෙක් කියන්නේ වෙනම රටක් කියලා චීන කොලනියක් බවට පත් වෙනවා. මේ චීන ආයෝජනයක් සිද්ධ වෙන්නේ 143ක් චීනට දීලා කියලා කියනවා. දැන් අපේ රටේ ආයෝජන කලාප ගත්තොත් එහෙම ඔය ආයෝජන කලාපවල ඉන්න ඔක්කොම ආයෝජකයෝ ලංකාවේ නෑ. විදේශී ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඒ විදේශී ආයෝජකයෝ ලංකාවට ආවයි කියලා ඒ මිනිසුන්ට රටේ භූමිය අයිතියක් නැහැ. අර කළමනාකරණය කරන ආයෝජන මණ්ඩලයේ නීතියට යටත්. ඒ වගේම මේ හදන නගරයත් අපි ඒ කළමනාකරණය කරන්න සැලසුම් කරලා තියෙන ක්‍රමවේදයට යටත්. එතකොට ඒක ක්‍රමවේදය හැදිලා තියෙන්නේ මේ කමිෂන් සභාවක් ස්ථාපනය කිරීම හරහා. මේ කමිෂන් සභාව කියන්නේ වරාය අධිකාරිය වගේ, ආයෝජන මණ්ඩලය වගේ, එහෙමත් නැත්නම් මහවැලි අධිකාරිය වගේ ඒ පරිපාලන ආයතනයක්. එතකොට මේ පරිපාලන ආයතනයක් කියන එකක ක්‍රියාවලිය වෙනම රටක් හැටියට ඡන්දයක් තියලා පත් කරලා අන්න ඒ අයට විශේෂ බලතල දීලා ඒක ඇතුලේ කරන්න පුළුවන් හැමදේම ඒ විශේෂ බලතල තියෙන තැනට දීලා නම් ඔන්න හිතන්න පුළුවන් මේක වෙනම ඒකකයක් විදිහට ප්‍රකාශයට මේකේ කිසිම ඡන්දයක් නැහැ පත් කරන්න අතිගරු ජනාධිපතිතුමා ඒ පත් කරන නිලධාරීන් පිරිසක් ඉන්නේ ඒක ඇතුලේ. එතකොට මේක මේ ආයතනයකට කවදාවත් වෙනම රටක් විදියට ප්‍රකාශයට පත් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් මෙලහට ආයෝජන මණ්ඩලයෙන් පාලනය වෙන කලාප ටික, වරාය අධිකාරියෙන් පාලනය වෙන කලාප ටික, මහවැලි අධිකාරිය විසින් පාලනය කරන කලාපත් මේ විදියටම අපිට අර්ථකථනය කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ටත්
ඉඩම් වලට බදු අය කරන්න, ඉඩම් වලට විකුණන්න, ඉඩම් ටික විකුණන්න, ඉඩම් බදු දෙන්න, ඒ වගේම ඒ කලාපය ඇතුලේ තියෙනා වූ අයට දඬුවම් කරන්න, ඒවට පැනල්ටිස් ගහන්න මේ සියලු බලතල තියෙනවා. ඉතින් එතකොට මට තේරෙන්නේ නැත්තේ මේක එකකින් වෙනස් වෙන්නේ. මේකත් එක ආයතනයක් විතරයි. හොඳයි අර මේ පත් කිරීම තුළ දැන් මේ පත් කරන සමාජිකයන් 5 දෙනා හෝ 7 දෙනා මේ ජනාධිපතිවරයා පත් කරන්නේ. එතන ස්වාධීනත්වයක් තියෙන්න පුළුවන්ද? ජනාධිපතිතුමා හිතවත් පිරිසක් පත් කරගන්න පුළුවන් කියලා විපක්ෂෙන් චෝදනාවක් එල්ල වෙනවා. මේ ආදායම සියලු ආදායම මේ කොමිසමට යන්නේ මේ ඒකාබද්ධ අරමුදලක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. රටේ සංවර්ධනයට දායක වෙන්නේ. ඔබතුමන්ලගේ මූලික පරමාර්ථය මේ මුදල් රටේ සංවර්ධනයට යොදා ගන්න එක. රට තවත් සමෘද්ධිමත් කරන එක තමයි මූලික අරමුණ. හැබැයි ඒකාබද්ධ අරමුදලකට යන්නේ. දැන් වරාය අධිකාරිය උපයන ආදායම යන්නේ කොහටද කියලා දන්නවද ඔබතුමා? වරාය අධිකාරිය උපයන ආදායම යන්නේ වරාය අධිකාරිය ගිණුම් වලට. හැබැයි වරාය අධිකාරිය ගිණුම් වලට ගියා කියන එකෙන් කියන්නේ ඒක මේ වෙනත් ගිණුමක් කියලා. මේ වරාය අධිකාරිය ගිණුම් අවසානයේ රාජ්‍ය මුදල්. අවසානයේ රජයට වග කියන්නේ. මේකේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. එතකොට මේ මුදල් තියෙන තැන කොතන වුණත් ඒක ස්ථාපනය කරලා තියෙන්නේ රාජ්‍ය ආයතනයක් විදියට නම් ඒ මුදල් ටික කළමනාකරණය වෙන්නේ රාජ්‍ය මුදල් කළමනාකරණය කරන ක්‍රමවේදය ඇතුලේ. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. මට පොඩි දෙයක් වෙලාවක් දෙන්න මේ කොමිෂන් සභාව ගැන කතා කරන්න. ඇත්තටම දැන් මේ ස්ථාපනය කරන කොමිෂන් සභාව ගැන විශාල ලෙස විවේචනය කරනවා. හැබැයි මේ අපි කතා කරන පනත එන්න කලින් මෙන්න මේ පනත ඇත්තටම මේ පනතේ ඩ්‍රාෆ්ට් එක 2019 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා එළියට අරගෙන තියෙනවා. මේක හදන්නේ එවකට රජය කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන ආචාර්ය හර්ෂද සිල්වා ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ. කමිටුව විසින් තමයි මේ පනතේ ඩ්‍රාෆ්ට් එක හදන්නේ. මේ පනතේනුත් යෝජනා කරලා තියෙන්නේ කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්න. දැන් තියෙන පනතේනුත් යෝජනා කරලා තියෙන්නේ කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්න. මේ පනතේ තියෙනවා මේ කොමිෂන් සභාවේ කාර්යභාරයන්. ඒ කියන්නේ 6 වෙනි කොටසේ කියනවා objects and powers of commission කියලා. එතකොට ඒකයි මේ අලුත් පනතේ part 2 කියලා. ඒ කියන්නේ දෙවනි කොටස කියන එකකින් මේකේ තියෙනවා objectives, powers and duties and functions of the commission කියලා. මේ දෙක කවුරු හරි අරගෙන කියවලා බැලුවා නම් තේරෙයි මේ දෙකේ තියෙන සමානතාවය. හැබැයි මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන මේ කොමිෂන් එකට ඉඩම් මේ කොමිෂමට පවරලා තියෙනවා. එතකොට දැන් අපි ඉඩම් වරායට පවරනවා වගේ, මහවැලියට පවරනවා වගේ, නාගරික සංවර්ධන අධිකාරියට පවරනවා වගේ මේ හදන අධිකාරිය වගේ ආයතනයක්. මේ කොමිෂන් සභාව කියන්නේ ආයතනයක්. ඒකට ඉඩම් ටික පවරලා තියෙනවා. එතකොට ඒ ඉඩම් කළමනාකරණය කිරීමේ ඉඩ කඩත් මේක ඇතුළට දීලා තියෙනවා. මේකේ ඉඩම් විකුණන්න බෑ. මේකේ තියෙන ඉඩම් බදු දෙන්න. මේ ඉඩම් බදු දෙන්න විතරයි මේකේ ඉඩ කඩ හදලා තියෙන්නේ. නමුත් ඊට වඩා එහා ගිය බලතල් තියෙන පනත් ඕන තරම් අපේ ලංකාවේ තියෙනවා. එතකොට එහෙම එකක් නැහැ. හැබැයි මේ දෙක එකමයි. මේ ඇත්තටම ගත්තොත් එහෙම මේ 2019 ඉදිරිපත් කරපු පනත සහ මේ පනත ගත්තොත් එහෙම මේ පනත ඊට වඩා රටට හුඟක් වැදගත් හුඟක් වාසිදායක වෙන ආකාරයට තමයි හදලා තියෙන්නේ. හැබැයි උන් චෝදනා කරන විදිහට දැන් අර ඔවුන් හදලා තියෙන පනත සහ දැන් හදලා තියෙන පනතේ වෙනස්කම් තියෙනවද? ඇයි මේ විදිහට චෝදනා එල්ල වෙන්නේ? ඇත්තට මෙහෙම දැන් ඒගොල්ලෝ කතා කරන එකම දේ තමයි මේ නාගරික සංවර්ධන අධිකාරියටනේ ඒ වෙලාවේ ඉඩම් අයිතිය තිබුණේ. එතකොට ඒ ඉඩම් කළමනාකරණය කිරීම කියන කොටස නාගරික සංවර්ධන අධිකාරියට තිබුණා. ඒක විතරක් දැන් මෙතනට අලුතෙන් එකතු කරපු එක විතරයි කතා කරන්නේ. හැබැයි දැන් මේ පනත ගත්තාම මේකේ තියෙනවා වැදගත් කාරණා කීපයක්ම. විශේෂයෙන් දැන් රටේ පොදු නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියනවනේ. මේකට වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. මේ නීතිය වෙනම ක්‍රියාත්මක කිරීම නිසා රටෙන් මේක ගැලවිලා යන්න පුළුවන් කියලා කියනවා. මේකේ කිසිම එහෙම අලුත් පනතේ වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුත් පනතේ පොලිසිය ස්ථාපනය කරන ගොඩනැගිල්ල මේකේ දැනටත් හදාගෙන. එතකොට රටේ ශ්‍රී ලංකා පොලිසිය තමයි මේකේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේකේ යම්කිසි ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවක මේක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපේ අධිකරණ පද්ධතිය. හැබැයි මේ පනතෙන් අධිකරණ පද්ධතියට මේ නියෝගයක් යොමු කරලා තියෙනවා. මේකෙන් යම්කිසි නඩුවක් යොමු වුණොත් ඒකට ප්‍රමුඛතාවය දීලා ඊටාම අඩු කාලයකින් විසඳලා දෙන්න කියලා. මොකද ජාත්‍යන්තර ආයෝජකයන්ට තියෙන ලොකු ගැටලුවක් ඔය අනිත් ලෝකේ අනිත් හැම කලාපයකම බ්‍රිතාන්‍ය නීතිය පාවිච්චි කරන්න හේතුවත් ඒකයි. නමුත් අපි මේ බ්‍රිතාන්‍ය නීතිය පාවිච්චි නොකර අපි කියලා තියෙනවා මේ පනතෙන්
අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව කරලා දෙන්න පහසුකම් සලසන්න කියලා. හැබැයි ඒගොල්ලෝ යෝජනා කරපු පනතේ මං කැමතියි මේක පෙන්වන්න ඔයගොල්ලන්ට ක්ලෝස් එකක් ගන්න පුළුවන් නම් ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් නම් මේ පනතෙන් යෝජනා කරලා තියෙනවා විශේෂ අධිකරණයක් කොළඹ වරාය නගරය ඇතුලේ ස්ථාපනය කරන්න. ඔක හෙඩින් එක ගන්න පොඩ්ඩක් උඩට ගිහිල්ලා විශේෂ නගරයක් වෙයි තියෙන්නේ. මේ විශේෂ අධිකරණයක් කොළඹ වරාය නගරේ. ඒ කියන්නේ කොළඹ වරාය නගරයේ සියලු කටයුතු ගැටලු ඇති වෙනවා නම් ඒවා පිළිබඳ නඩු විභාග කරන විශේෂ අධිකරණයක් මේ පනතින් යෝජනා කරලා තියෙනවා. හැබැයි මේ අලුත් පනතේ එහෙම විශේෂ අධිකරණයක් යෝජනා කරලා නැහැ. තියෙන නීති පද්ධතියම තියෙන අධිකරණ පද්ධතියම නීතිය ක්‍රියාත්මක කරන ආයතනම තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. එකම ඉල්ලීමක් කරලා තියෙනවා මේකට ප්‍රමුඛතාවය දීලා මේ අවුරුදු ගණන් ගත වෙන එක නැති කරලා මේක කඩිනමින් අවසන් කරන්න විතරක් වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒක ඊටම සාධාරණ දෙයක්. මොකද හිතන්න දැන් ජාත්‍යන්තර ආයෝජකයෙක් ඇවිල්ලා මේකේ ආයෝජනය කරලා දෙන්නෙක් අතර ඇති වෙන ආරවුලක් අවුරුදු 30ක් නඩුව අරගෙන ගියොත් එහෙම ඒ මිනිස්සයා මේක දාලා යන්නේ. එතකොට ආයෙ කෙනෙක් ගෙන්න ගන්නත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ දෙයකට විතරයි මේ කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව ලොකුවට චෝදනාවක් එල්ල කරනවා මේ රටේ නීතියටත් එහා ගියපු මේක පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් කියලා. මේකේ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් කියන එක ඊටාම වැරදි චෝදනාවක්. මේකේ ගත්තොත් එහෙම අලුතෙන් යෝජනා කරලා තියෙන පනතේ විසිපහ කියන කොටස් මං කියවට කමක් නෑනේ. Any regulation made under this act shall be published in a gazette and shall come into force on the date of such publication or on such later date as may be specified in such regulations කියලා බලය දීලා තියෙනවා ඒක ගැසට් කරන්න. හැබැයි මේ දෙක තමයි වැදගත්. Every regulation made under this act shall within a period of 3 months from the date of publication thereof in a gazette be brought before parliament for approval. මේ කිසිම regulation එක මේ පනතෙන් යම්කිසි රාමුවක් හදලා දෙනවා මේ ආයතනය ස්ථාපනය කරන්න. මේ හදන රාමුව ක්‍රියාත්මක වෙන්නේ රෙගියුලේෂන්ස් වලින්. ඒ කියන්නේ රීති ටික හදලා ඉවර කරාම. එතකොට මේ රෙගියුලේෂන්ස් ටික හදලා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැත්නම් ඒක වළංගු නැහැ. ඊගාවට කියනවා any such regulation which is not approved by the parliament shall be deemed to be rescinded as from the date of such disapproval but without prejudice to anything previously done there under. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මේක රිජෙක්ට් කරොත් එහෙම එතනින් එහාට මේකේ කිසිම රීතියක් වළංගු වෙන්නේ නැහැ. එච්චර බලයක් පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. එතකොට මේ බලය දීලා තියෙනවා කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට මේක කැඳවන්න, විමසන්න, පරීක්ෂණය කරන්න, මේක වග විභාග කරන සියලු බලතල මේක ඇතුලේ දීලා තියෙනවා. මේ කියන්නේ බොරු. මේ ජනතාව රවට්ටන්න මේක ඉතින් ජනතාව මේ කොලේ කියවන්නේ නැහැනේ කවදාවත් මේ පනත ගෙනල්ලා කියවන්නේ නැහැනේ. ඒ නිසා ජනතාව රවට්ටන බොරු තොගයක් තමයි කියන්නේ මේක ඇතුලේ. හොඳයි. ඔබතුමා කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම දැන් විපක්ෂයේ බොහෝ පිරිස් මේ දේවල් දන්නේ නැතුව කතා කරනවා වෙන්නත් බෑ. කොහොමුණත් ඔවුන් චෝදනා කරනවා. ඔබතුමන්ලගේ වගකීම ජනතාවට හරිහැටි කරුණු තෝරලා දෙන එක. දැන් වරාය නගරය ඇතුලේ චෝදනාවක් තියෙනවා. විවිධ අකටයුතුකම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අර මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. මොනවාද ඇත්තටම මේක ඇතුලේ වෙන්නේ? මොනවාද තියෙන ව්‍යාපෘති? අසීමිත බලයක් තියෙනවද මේක ඇතුලේ? මේක ඇතුලේ ඇත්තටම එවැනි දේවල් නැහැ. ඒ කියන්නේ මේක දැන් අද කොළඹ කැසිනෝ නැද්ද? තියෙනවා. කවුරුත් දන්නවද? දන්නෙත් නැහැ. මිනිස්සු සමහර අය යනවා. දැන් සිංගප්පූරුවේ කැසිනෝ එකකට රටේ පුජ්‍යලයක් යනකොට බදු අය කරනවා. ඒ වගේ ඉතින් මේ වගේ කැසිනෝ එකකටත් කවුරු හරි ගියොත් ඒව කාටවත් යන්න දෙන එකක් නැහැ. එහෙම මේ රටේ දැන් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න හදනවා කියලා.
ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඇත්තටම රටේ දැන් මේකේ ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය නීතියනේ. එතකොට ගණිකා වෘත්තිය රටේ නීතිය හැටියට වැරද්දක්. එතකොට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන තැනක ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි මෙන්න මේක කියවලා බලන්නකෝ ඔයගොල්ලෝ මේකේ දැන් මේකෙම කියනවා ඊට ඒ වගේ දේවල් දැන් මේකේ ඒක ගැන නොකියුවට මේ ඒගොල්ලෝ යෝජනා කරපු පනතේ 3 වෙනි කොටසේ prohibition of discrimination in employment කියලා කොටසක් තියෙනවා. මේකේ කියනවා sexual orientation එකත් prohibition එකක් විදියට discrimination සලකන්න කියලා. මේගොල්ලෝ මේකෙන් කරන්න හැදුවේ මොකද්ද කියලා මම අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑ. මේගොල්ලෝ රටේ මේ දැන් ඇත්තටම ස්වාමින් වහන්සේලා මේක කියවලා බලන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේලා අවබෝධ කරගන්න ඕන මේ කලින් කරන්න හදපු පනතෙන් කරන්න හැදුවේ සමලිංගික නීතිගත කරන්න අවශ්‍ය පසුබිම මේක ඇතුළින් හදාගන්න. ඉතින් එහෙම ඒවත් තිබිච්ච පනතක්. එහෙම වෙනම උසාවියක් ගේන්න සැලසුම් කරලා තිබිච්ච පනතක්. ඒක වෙනස් කරලා ඊට වඩා හොඳ විදියට මේක සකස් කරලා තියෙන එක ගැන කවුරුත් හොයලා බලන්නේ නැති නිසා ඇත්තටම මෙහෙමයි වෙන්නේ. මේ පනත සම්පූර්ණයෙන් කියවන්න හුඟ දෙනෙකුට ඉඩ කඩන්නේ නැහැ. මේක අර වැරදි ඕන කෙනෙකුට ඕනම දෙයක් අර්ථකථනය කරන්න පුළුවන් තමන්ට කැමති විදියට. නිවැරදි අර්ථකථනය ඒක නෙවෙයි. ඉතින් එහෙම කරලා මේ කරලා තියෙන දේ නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේක ඇත්තටම රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේකේ කිසිම නීති විරෝධී දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි මේ 52 ගත්තාම පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. මේක ඇත්තටම පොඩ්ඩක් කතා කරන්නම ඕන දෙයක්. මේ 52 දැන් අපි කතා කරනවානේ මේ පනතෙන් රටේ නීතිය විශාල ලෙස මේ නොසලකා හරිනවා කියලා මේකේ තියෙන 54ක බලය ඉවත් කරන්න මේ අලුත් පනතෙන් යෝජනා කරලා තියෙනවා කියලා. හැබැයි මේ යෝජනා කරපු පනතෙන් BOI+ ඒ කියන්නේ දැන් ඇත්තටම මේගොල්ලෝ උත්සාහ කරේ මේ ආයෝජන කලාපයක් ගැසට් කරාට පස්සේ ඒකත් සාමාන්‍ය රටේ තියෙන පරිපාලන නීති වලින් එළියට එනවා. ඒ කියන්නේ BOI කලාපයක් ඇතුලේ බදු සම්බන්ධයෙන් එතකොට ඊගාවට නගර සභා පාලනයක් නැහැ. ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ BOI+ කියන එකෙන් කියන්නේ BOI එක දෙන්න පුළුවන් BOI එකට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් බදු exemptions වර්ග. ඒ කියන්නේ නිදහස් කිරීම වර්ග 50-24කට අදාළව. එතකොට BOI+ කියන්නේ මේ 50-24ටත් එහා ගියපු දේවල් ටිකක් දෙන්න පුළුවන්. දැන් ඒකේ විශේෂයෙන් කෙලිම තියෙනවා custom ordinance එක, economic service charge එක, foreign exchange act එක, inland revenue act එක, nation building tax act එක, value added tax act කියන ඒවා ටික ඔක්කොම accept. ඊට පස්සේ ඒකේ part B කියලා කොටසක්. ඒ කියන්නේ schedule 2 වල part A තමයි ටික part B කියලා කොටසක් තියෙනවා. ඒකේ තවත් පනත් 28ක් ගැන කතා කරනවා. ඒ පනත් 28 ඒ බලය මේ වරාය ඇතුලේ අමතිවරයාට පවර්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙනවා රටේ නීතිය සම්බන්ධ පනත්, රටේ වෙනත් කාරණා සම්බන්ධ පනත්, සමස්ත වශයෙන් ගත්තොත් පනත් 34ක්. මේ රටේ දැන්ට තියෙන නීතියේ පනත් 34ක් මේක ඇතුලේ එක්සෙම් කරන්න පුළුවන්. මේක ඇතුලේ සියලු දේවල් අතහැරලා දාන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. දැන් මුදල් විශුද්ධිකරණය ගැන කතා කරනවා. මේ මුදල් විශුද්ධිකරණය ගැන කතා කරන කට්ටියට මතකයි මේ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු යෝජනාවලියේ පළවෙනි ප්‍රියැම්බල් එකේමත් කියනවා offshore business allow කරනවා කියලා. මේ දැන් තියෙන්නේ offshore business විදියට. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ මහ බැංකුවේ විදේශ offshore එක ඒ කියන්නේ විදේශ ව්‍යාපාරයක් විදියට සලකලා මොකක් හරි කරනවා නම් ඒක කරන්න පනතක් තියෙනවා. එතකොට ඒ අනුව ඒව කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තවත් තැනක තියෙනවා මේකේ තවත් තැනක තියෙනවා මේක චෝදනා කරන මහ බැංකුවේ නියාමනයකට ලක් වෙන්නේ නැහැ කියලා මේ උපයන මුදල් විශේෂම බැංකු පද්ධති ක්‍රියාත්මක නොවීම තුල නෑ ඒක එහෙම වෙන්නේ නෑ. මේකේ තියෙන්නේ මහ බැංකු පනතෙන් ස්ථාපනය කරලා තියෙන ඕෆ්ෂෝර් බිස්නස් එක කරන්න අවශ්‍ය විශේෂ පනතක් 1983 වගේ මට මතක. ඒ පනතට අනුව තමයි මේකේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. මම මේකේ කියලා තියෙන දේ කියන where such licensed person has a license to carry on an offshore business be permitted to perform its offshore business in any currency other than Sri Lankan rupees. මේක කියන්නේ ශ්‍රී ලංකන් රුපී වලට එහයින් ඕනෑම කරන්සි එකකින් වැඩ කරන්න ඒ ලයිසන්ස් එක දෙනවා කියලා මේ කට්ටියට ඉතින් දැන් මොකද්ද මේ කතා කරන විහිළු කතාව? මේගොල්ලෝ මේ පනත තමන් හදපු පනත හරියට කියවලා නැතුව ඒ පනත හැදුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් පත් කරපු කමිටුවකින් ඒ කමිටුව හදපු පනතවත් හරියට කියවන්නේ නැතුව ඇවිල්ලා මේ පනත ගැන කතා කරනවා. මේක හරියට මේ තමන් කරපු දේ ගැන තමන්ගේ ගෙදර තියෙන දේ ගැන දන්නේ නැතුව වෙන තැන්වල දේවල් හොයනවා වගේ වැඩක් මේ කරන්නේ. ඇත්තටම මේගොල්ලන්ට කතා කරන්න සාධාරණ
අයිතියක් නැහැ. ඒගොල්ලෝ සන්තෝෂ වෙන්න ඕන. ඒ වෙලාවේ කරන්න ගියපු දෙයට වඩා හොඳ දෙයක් මේ වෙලාවේ කරන්න හදන එක ගැන. මේක මං හිතන්නේ ජනතාව අර ඒ කාලේ බොරු කිව්වා වගේ මේ මට හුඟක් බොරුත් කියපුවා මතකයි. මං ඕවා කියන්න ඕනේ නැහැ දේශපාලන කතාවක් කරනවා. නමුත් වරාය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ගල් තියෙනවා කිව්වා, නැව්වෙන්නේ නැහැ කිව්වා. කොළඹ වරායට ගල් කඩලා රටේ ගල් ඉවර වෙනවා කිව්වා. හැබැයි ඔය එකක්වත් වෙලා නැහැ. ඒ හම්බන්තොට වරායට අදත් නැව්වෙනවා. කවුරුත් ගිහිල්ලා අලුතින් ගලක් ඇඩුවේ නැහැ. කොළඹ වරාය හැදුවයි කියලා ගල් ඉවර වෙලත් නැහැ. තාමත් ගල් ටික ලංකාවේ හැමම තියෙනවා. ඉතින් මේ වගේ බොරු කියලා මේ රටේ දියුණුවට එරෙහි වෙන දේශීය විදේශීය කණ්ඩායම් ඉන්නවා. මේකට හේතුවක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. අපේ ලංකාව තියෙන්නේ ලෝකේ ප්‍රධාන නාවික මාර්ගය ඇතුලේ. මේ නාවික මාර්ගයේ තියෙන නිසා ලෝකයේ අනාගත වෙළඳ කේන්ද්‍රස්ථානයක් ලංකාව කේන්ද්‍ර කරගෙන ඇති වෙන තියෙන ඉඩකඩ හොඳටම වැඩි. අපි වගේ නෙමෙයි දියුණු රටවල් අවුරුදු 50 100ක් තමන්ගේ සැලසුම් විකාශනය කරලා බලනවා කොහොමද ලෝකය හැසිරෙන්නේ කියලා. ඒකම කරනකොට ඒගොල්ලොන්ට පේනවා මේ කරන වැඩේ තියෙන වැදගත්කම. එතකොට මේක කරොත් මේ ප්‍රධාන බලවත් රටවල් වලට ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා තමයි මේ අය මේකට විරුද්ධ. මං සමහර ඒවා කතා කරන්න කැමති නැහැ. නමුත් සමහර මේ තානාපති කාර්යාලවලින් නිකුත් කරපු නිවේදන එහෙම දැක්කහම තේරෙයි ඇයි මෙච්චර මේකට මේ කතා කරන්න කියන්නේ. සාමාන්‍ය වැඩකට නැති දෙයක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. අර අපි දකින දේවා විපක්ෂ නගන අදහස් වලට බොහෝ සෙයින් සමානයි මේ අදහස්. ඒ අතරදී අර පොදු මහජනතාවට තියෙන බොහොම සරල ප්‍රශ්නයක් තියෙනවා. වරාය නගරයට ඇතුල් වෙන්න ටිකට් කඩනවා. ඇත්තටම දැන් මේකත් ඉතාම වැරදි දෙයක්. මම ඕකට උත්තර දෙන්නම් මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ওই පිටරට ගියපු කට්ටිය දන්නවා. දැන් සිංගප්පූරුවට එහෙම ගිහිල්ලා කඩේකින් බඩු ගත්තාම විදේශිකයන්ට තමන්ගේ පාස්පෝර්ට් එක ඉදිරිපත් කරාම VAT රිෆන්ඩ් කියලා එකක් දෙනවා. ඒක GST රිෆන්ඩ් කියලා වෝම් එකක් දෙනවා. ඒ කියන්නේ ඒ ඔක්කොම ටික ඒගොල්ලොන්ගේ බදු වලින් නිදහස්. එතකොට අපේ රටේදී මේ යෝජනාව කරලා තියෙනවා මේක අදාළ වෙන්නේ වෙළඳ සංකීර්ණ වලට විතරයි. ඒ කියන්නේ මේ සාප්පු සංකීර්ණ තියෙනවනේ. ඒ සාප්පු සංකීර්ණ ඇතුලේ යම්කිසි වෙළඳාමක් සිද්ධ වෙනකොට දැන් ඒ වරාය නගරය ඇතුලේ සාප්පු සංකීර්ණ හැදෙනවා. ඒ වගේම දැනට තියෙන කොළඹ නගරය ඇතුලේ විශාල සාප්පු සංකීර්ණ ප්‍රමාණයක් හැදිලා තියෙනවා. විශාල ලෝකයේ අංක එකේ සියලුම කට්ටිය ඇවිල්ලා මේක හැදිලා තියෙනවා. එතකොට ඔබ හිතන්න මේ දෙක අතර වෙනසක් තිබුණොත් මොකද වෙන්නේ? මේ දැනට ඉන්න ව්‍යාපාරිකයන්ට මේකින් බලපෑමක් ඇති වෙනවා. එතකොට ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න නම් මොකද්ද කරන්න ඕන? රටේ පුරවැසියෙක් කොළඹ වරාය නගරයෙන් භාණ්ඩයක් මිලදී ගත්තත් සාමාන්‍ය දැන් තියෙන තැන භාණ්ඩයක් මිලදී ගත්තත් එකම මිලට තමයි මිලදී ගන්න ඕන. එහෙම වුණාම ඒ අයට මිලදී ගන්න තැන් ප්‍රමාණය වැඩි වෙනවා, තරඟකාරීත්වය වැඩි වෙනවා. එතකොට ඒ තරඟකාරීත්වයත් අනුව මිල තීරණය වෙයි. හැබැයි එක සමාන මිලක් තිබුණ නැත්නම් මේකට බාධාවක් සිද්ධ වෙනවා. අන්න ඒක ආරක්ෂා කරන්න අර පිට රටවල් වල GST රිෆන්ඩ් එක දෙනුව වෙනවට අපේ පෝට් සිටි එකේ ප්‍රයිස් එක ෆික්ස් කරලා තියෙන්නේ ඩියුටි ෆ්‍රී, ටැක්ස් ෆ්‍රී. එතකොට අපේ කවුරු හරි ගිහිල්ලා බඩුවක් ගත්ත ගමන් අර බිලට දැන් අපි බඩු ගන්නකොට VAT එක එකතු කරලා NBT එක එකතු කරලා අපිටත් බිල් දෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ඕවා ගෙවන්න නැති කඩේකින් ගත්තාම නිකන් ඔන්න අප්‍රූවල් බිල් එක ගහලා දෙනවා නිකන් වටිනාකම විතරක් දාලා. හැබැයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් VAT එකයි ටැක්ස් එකයි එකතු කරලා එනවා. අන්න ඒ වගේම මේකෙත් කඩෙන් ඔයා බඩුවක් ගන්නකොට අර ස්පෙෂල් ලෙවි එක කියන ටැක්ස් එකකින් අර සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මිලට ගැලපෙන විදිහට ටැක්ස් එකක් එකතු කරලා මේ බඩුව දෙනවා. විදේශිකයට නිකම් අර ඩියුටි ෆ්‍රී ප්‍රයිස් එකට බඩුව අරගෙන යන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ ස්පෙෂල් ලෙවි එක කියන්නේ. එහෙම නැතුව මේ අමුතු නගරයට ඇතුල් වෙනකොට ටැක්ස් එකක් ගහනව නෙමෙයි. මේ ගාලු මෝදරට එන ඕන කෙනෙකුට මේ නගරය ඇතුලේ ඕන තැනක කිසිම බාධාවකින් තොරව ඇවිදින්න පුළුවන්. ඒකේ තියෙන කෑම බීම කන තැන් වලට යන්න පුළුවන්. විනෝද වෙන තැන් වලට යන්න පුළුවන්. ක්‍රීඩා තියෙනවා නම් ඒවා කරන්න පුළුවන්. ඒවට ඇතුල් වෙනකොට ඒ තැන් වලට ඇතුල් වෙනකොට කොහේ වුණත් ටිකට් එකක් අය කරයි. ඒ අරින්න වෙන කිසිම වෙනසක් වෙන කිසිම අය කිරීමක් වෙන කිසිම බාධාවක් නැහැ. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි විරාමයක් ලබා ගමු.
ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයාත් එක්ක අපි කතා කරමින් ඉන්නේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අර ඔබතුමන් සඳහන් කළා ඉඩම් ගැන, විශේෂයෙන්ම ඉඩම් පනත යටතේ මේ දේවල් ක්‍රියාත්මක වෙනවා සහ දැන් බොහෝ දෙනෙක් නගන චෝදනාවක් තමයි 43%ක් අවුරුදු 99කට මේ ඉදිකිරීම කරපු සමාගමට ලබා දීලා තියෙන අපේ රටද මේ අයිතිය හම්බ වෙන්නේ නැහැ කියන කාරණාවක්. මේ ඉඩම් දැන් අපේ රටේ නෙවෙයි කියන මට්ටමට දාලා තියෙන මොකක්ද ඇත්ත? ඔව් ඇත්තම කට්ටිය කියන්නේ මේක චීන කොලනියක් කරනවා කියලානේ. මේකේ ඉඩම් ගත්තාම මේ ඉඩම් මේ බෙදලා තියෙන්නේ එක තැනක නෙමෙයි. ඒ කියන්නේ මේ ඉඩම් මේක ඉතාම හොඳ සැලැස්මකට හදලා තියෙන්නේ. මේකේ තියෙනවා ඒ කියන්නේ කොටස් කරපු සැලැස්මක්. මේ කොටස් කරපු සැලැස්මේ කොටස් යම් කොටස් ඒගොල්ලන්ටත් යම් කොටස් රජයටත් අයිති. ඒ වගේම පොදු ජනතාවට හෙක්ටයාර 90ක් වෙන් කරලා තියෙනවා. මේ ඉඩමේ විශාල වන ප්‍රමාණයක් මේක ඇතුලේ හදනවා. පාක් ප්‍රමාණය හදද කොළඹ නගරේ එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට මේ ටික ඔක්කොම හැදෙනවා. එතකොට සමස්ත වශයෙන් ගත්තාම මේ භූමිය මේ රටේ භූමියක් විදියට ගියාණ්ඩුව කාලෙම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා ඊට කලින් මේක ප්‍රකාශයට පත් කරලා තිබුණ නැහැ කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ භූමිය ප්‍රකාශයට පත් කරන්න නම් හදලා ඉවර වෙලා මැනලා මැනුම් සිතියමක් හදන්න ඕන. එහෙම නැතුව මූද මේ පෙන්නලා මේ මූදේ මෙහෙම එකක් ගහනවා කියලා අරගෙන මේ මූද ගැසට් කරලා මේක රටේ භූමියක් කියලා කියන්න අවශ්‍ය නැහැ. මොකද මූද කොහොමත් රටට අයිති කියලා ගැසට් කරලා තියෙනවා. එතකොට ඒ ගැසට් එක ගහන්න පුළුවන් මේක හදලා ඉවර වෙලා මනුන් සිටින. දැන් සාමාන්‍යයෙන් ඕනම ඔප්පුවක් ලියන්න කලිනුත් මොකද්ද කරන්නේ අපි? ඉස්සරලා භූමිය මැනලා ඒ ප්ලෑන් එකක් හදලා ඒක පිළිගත්ත කෙනෙක් ගල් දාලා ඒ පිළිගත්ත කෙනෙක් සාතික කරලා දුන්නාට පස්සේ ඒ වගේ තමයි මේ ගැසට් කරන්නේ. එහෙම ගැසට් කරලා තියෙන්නේ මේක රටේ භූමියක්. එතකොට දැන් මම කලින් කිව්වා මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය කියලා. ඊගාවට මේක රජයට වග කියන ආයතනයක්. එතකොට මේ ආයතනයට අර වරායට, නාගරික සංවර්ධනක, මාවෙලියට, බුයියායකට වගේ මේ ආයතනයට ඉඩම් තියෙනවා. එතකොට මේකෙන් යම්කිසි ඉඩම් කොටසක්. එතකොට මේ ඉඩම් අයිති රජයට, ඒ රජය වෙනුවෙන් නියෝජනය කරන්නේ මේ ආයතනය. එතකොට මේකේ යම්කිසි ඉඩමක් දැන් 143ක් ඒගොල්ලන්ට අයිතිනේ. අයිති කියන්නේ මේ 99 අවුරුදු බදු. එතකොට මේ බදු අයිතිය තව කෙනෙකුට පවරනකොට බදු ගිවිසුම අත්සන් කරන්නේ ලංකා රජය. ඒ අයට බෑ බදු ගිවිසුමවත් අත්සන් කරන්න. බදු අයිතිය තිබුණට තව කෙනෙකුට මේ ආයෝජකයෙක් ආවහම ලංකාවට ඒන ආයෝජකයාට මේ ඉඩම ලබා දෙනකොට ඒ ආයෝජකයා සමග ගිවිසුම් ගත වෙන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ ආයතනය. එතකොට මේකෙදී ඒ ආයෝජන සමාගමට කිසිම අයිතියක් නැහැ මේ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතකොට කාටද බලය තියෙන්නේ? ආණ්ඩුවට. එතකොට එහෙම බලයක් තියෙන තැනක ඔයා හැල්ලා හිතනවද මේක වෙන රටක් විදිහට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කියලා? බෑ. මේක ඊගාවට මේක ඉන්නේ චීන ආයෝජකයෝ විතරක් නෙමෙයි, ලංකාවේ ආයෝජකයෝ දැනටම ඉන්නෝ ඉදිරිපත් වෙලා මේකේ ආයෝජනය කරන්න. ඊට පස්සේ මම මේක පටන් ගත්ත වෙලාවේ මම මේක අරගෙන ලෝකෙ වටේ ගියා මේක දැනුවත් කරන්න. ඒ වෙලාවේ යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ආසියාව, සිංගප්පූරුව විශාල රටවල් ප්‍රමාණයකින් ආයෝජකයෝ මේකට එන්න කැමැත්ත පළ කරා. විශේෂයෙන් නැව් සමාගම්. එතකොට මේ ඔක්කොම ඇවිල්ලා මේකේ ආයෝජනය කරාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම චීනී කට්ටිය ආයෝජනය කරපුවා. චීනයත් මේකේ ආයෝජනය කරයි අනිවාර්යයෙන්. මොකද මේකේ තියෙන ආර්ථික වටිනාකම දන්න නිසා චීනයත් මේකේ ආයෝජනය මේක. එතකොට මේ කලාපය විවිධ අය ආයෝජනය කරන කඩසාප්පු සංකීර්ණ තියෙන, කාර්යාල සංකීර්ණ තියෙන, හෝටල් තියෙන, ඒ වගේම විනෝදාස්වාදයේ කියන්නේ ඔය දැන් අපේ රටේ නැති දේවල් ඔය මේ තීම් පාක්ස් වගේ ඒවා තියෙන සියලු පහසුකම් වලින් සමන්විත තැනක්. එතකොට ඔබතුමාලා මොකක් හරි ප්‍රමිතියකට යටත්වද මේ ඉදිකිරීම සිද්ධ කරන්න කියලා දෙන කොහොමද ආයෝජකයෝ ඒවා 100ක් ඒ විදිහට කරයිද කොහොමද? ඔය ඇත්තටම මේ නගරය ගත්තාම මේකේ තවත් විශේෂම දෙයක් තියෙනවා. මේ නගරය හැම භූමි ප්‍රමාණයකම ඉදි කරන්න ඕන ගොඩනැගිල්ලේ ස්වභාවය සම්බන්ධයෙන් නිර්ණායකයක් තියෙනවා. ඒ කියන්නේ ඒ භූමි සැලැස්ම අනුව අර මූදෙවීව එක ආරක්ෂා කරගන්න මැදට එනකොට උස ගොඩනැගිලි, වටේට උසින් අඩු ගොඩනැගිලි එන විදියට, ඒ වගේම ප්‍රධාන පාරවල් දිගේ කොහොමද ගොඩනැගිලි ඉදි වෙන්න ඕන කියලා මේකේ සම්පූර්ණ සැලැස්ම හදලා අවසන් කරලා තියෙනවා. එතකොට නාගරික සංවර්ධන අධිකාරියේ පනත මේකේ ක්‍රියාත්මක නොවුනා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ බලතල කොමිෂමට දීලා තියෙනවා. හැබැයි මේකේ හරිම ලේසි ක්‍රියාත්මක කරන්න. මොකද ගොඩනැගිල්ලක් ඉදි කරන භූමියට නිශ්චිත සැලැස්මක් තියෙනවා.
ඒ සැලැස්මේ ඒ ඉදිකරන ගොඩනැගිල්ලට නිශ්චිතව දක්වලා තියෙන උසක් වර්ග ප්‍රමාණයක් ඒක ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් ඒ භූමියේ කරන්නේ මොකද්ද කියන එක පවා ඩිෆයින් කරලා තියෙනවා. නිර්ණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකේ කාටවත් ඒ වයින් එහාට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා. හොඳයි පැහැදිලි. අවසාන වශයෙන් ප්‍රියබ්බත් මහත්මයා අපිට කියන්න මේ බොහෝ චෝදනා එල්ල වෙන රටේ ජනතාව බලන් ඉන්න ඇත්ත නැත්ත මොකද්ද කියලා. රටේ ජනතාවට වරාය නගරින් ලැබෙන සෙත මොකද්ද? ඔව් ඇත්තටම මේ ව්‍යාපෘතිය ගත්තට පස්සේ මේකට ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජනය කරලා හදන ගොඩනැගිලි ටික මේ රටේ වත්කමක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මේකේ ඇති වෙන රැකියාව වලට දැන් හුඟක් කට්ටිය අපේ රටෙන් පිට රටවල් වලට යනවා රැකියාව කරන්න. එතකොට ඒ කරලා විදේශ විනිමය උපයලා ලංකාවට එනවා. දැන් අපේ අයට අපේ රටේ ඇතුළෙම තැනකට ගිහිල්ලා වැඩ කරලා විදේශ විනිමය උපයලා ලංකාවට ගන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. එතකොට ඉහළ වැටුප් තියෙන රැකියාව 83000ක් විතර ඍජුව ඇති වෙනවා. හැබැයි කවුරුත් ගණන් කරලා නැහැ මේකේ වක්‍ර රැකියාව කොච්චර ඇති වෙනවද? මේකට සේවා සපයන්න, මේකට කන බොන දේ ඉඳලා අනිත් සියලු දේවල් ටික සපයන්න විශාල ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන නිසා මේ රටේ ආර්ථිකයට ලොකු මේකක් වෙනවා. දැන් සිංගප්පූරුව ගොඩ ගියේ, ඩුබායි රට ගොඩ ගියේ, වියට්නාමය ගියේ, අබුඩාබි ගියේ, මැකාවෝ ගියේ, මේ සියලු දේවල් ගියේ මේ තියෙන ක්‍රියාවලියෙන් ලැබුණු වරප්‍රසාද නිසා මේක හරියට කරොත් අපේ රට දියුණු වෙන එක නවත්තන්න කාටවත් බෑ. මේ දියුණු වෙන එක නවත්තන්න තමයි මේ විශාල පිරිසකට ඕනා වෙලා තියෙන්නේ. විදේශීය බලපෑම් වලට යටත් වෙලා, සල්ලි වලට යටත් වෙලා කට්ටිය මේ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත් එකක්. මේක කරලා ජනතාව රවට්ටන්න එපා. මේක කරන්න උදව් කරලා මේක ගොඩ දාන්න, රට ගොඩ දාන්න. හැමෝම කියන අවුරුදු 70කට මුකුත් කරේ නැහැ කියලා. නෑ මේ කරන්න හදන්නේ, මේක කරන්න උදව් කරන්න මේ වෙලාවෙම කරොත් රට දියුණු වෙයි. හොඳයි පැහැදිලිව. එතුමන්ගේ අදහස් බොහොම වටිනවා. බොහෝ දෙනෙක් දැනුවත් වුණා කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න අපිත් එක්ක එකතු වුණේ. අද 7 වෙනි පැයට එකතු වුණේ ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයා, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්තුමන්. විශේෂයෙන් ඔබට ගිහිලා එතුමන්ට පුරුදු විෂය ගැන අද දවසේ කතා කළා කියලා අපි හිතනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. හොඳයි අපි සූදානම් සමුගන්න යලිත් මුණ ගැහෙමු හෙට උදේ 7ට. සුබ දවසක්.